ආදරණීය දරුදැරියනි, අද මම ඔබ හමුවන්නේ අපස උසස් පෙළ විෂය නිර්දේශයේ තිබෙන රසාත්ම පාඩම වන සංකරණ සංයෝජන පාඩම සමගිනුයි. මෙම පාඩම උසස් පෙළට පමණක් සීමා වන පාඩමක් නෙමෙයි, උසස් පෙළින් පසුව තරඟ විභාග සඳහාද ඔබට අතිශයින්ම වැදගත් වන පාඩමක්. එම නිසා මේ පාඩම හොඳින්ම ඉගෙන ගනිමු. මේ පාඩම ප්‍රධාන කොටස් තුනකට අපිට කඩන්න පුළුවන්. පළවෙනි දේ තමයි ගණන් කිරීමේ මූලධර්මය. දෙවෙනි දේ සංකරණ, තුන්වෙනි කාරණය සංයෝජන. අපි මුලින්ම බලමු ගණන් කිරීමේ මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. අපි හිතමු පිට්ටනියක් තියෙනවා. මේ පිට්ටනියට ඇතුල් වෙන්න ගේට්ටු 8ක් තියෙනවා. පිට්ටනියක් තියෙනවා. මේ පිට්ටනියේ ගේට්ටු 8ක් තියෙනවා. මෙම පිට්ටනියට එක ගේට්ටුවකින් ඇතුල් වෙලා වෙනත් ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන් ආකාර ගණන කීයද කියලා බලමු. පිට්ටනියක් තියෙනවා. පිට්ටනිය ගේට්ටු 8ක් තියෙනවා. එක ගේට්ටුවකින් ඇතුල් වෙලා වෙනත් ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන් ආකාර ගණනයි අපි මේ බලන්න යන්නේ. ඒ කියන්නේ යම් ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව කොටස් දෙකකින් යුක්තයි. මෙන්න මේ ක්‍රියාව කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි ක්‍රියාව පිට්ටනියට ඇතුළු වීම. ඒ කියන්නේ පිට්ටනියට ඇතුල් වෙන්න පුළුවන් ආකාර ගණන. දෙවෙනි සිද්ධිය පිට්ටනියෙන් පිට වෙන්න පුළුවන් ආකාර ගණන. මෙවැනි ගැටලුවක කොහොමද පිට්ටනියෙන් ඇතුල් වෙලා පිට්ටනියෙන් පිට වෙන මුළු ආකාර ගණන හොයන්නේ කියලා අපි කතා කරන්න යන්නේ. අපි මුලින්ම මේකේ සිද්ධාන්තය ඉගෙන ගමු. යම් ක්‍රියාවක් කොටස් කිහිපයකින් කරන්න පුළුවන් නම් පළමු කොටස කරන්න පුළුවන් ආකාර ගණන සිම්පල් mද එම ක්‍රියාව කරාට පස්සේ ඒ එක එකක් සඳහා කරන්න පුළුවන් ආකාර ගණන සිම්පල් nද නම් මුළු ආකාර ගණනයි හොයන්න යන්නේ. ඒ කියන්නේ යම් සිද්ධියක් කොටස් m ගණනකින් කරන්න පුළුවන් මුලින්. පළමු සිද්ධිය කොටස් m ගණනකින් සිදු වෙනවා. පළමු සිද්ධිය කරාට පස්සේ දෙවෙනි සිද්ධියේ එක එකක් සඳහා කොටස් n ගණනකින් කරන්න පුළුවන් නම් අපි මේ හොයන්න යන්නේ මෙන්න මේ මුළු ආකාර ගණන කීයද කියලා. එහෙමනම් පළමු සිදුවීම කරන්න පුළුවන් ආකාර ගණන m, දෙවෙනි සිදුවීම කරන්න පුළුවන් ආකාර ගණන n. එහෙමනම් කරන්න පුළුවන් මුළු ආකාර ගණන m වැඩි කිරීමෙන්. ගණන් කිරීමේ මූලධර්මය කියලා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. ඉතාමත්ම සරල දෙයක්. හොඳින් මතක තියාබා ගන්න. අපි දැන් අර කලින් කියපු ගැටලුව විසඳමු. ගේට්ටුවකින් ඇතුල් වුණොත් ඒ ගේට්ටුවෙන් ආයෙ එළියට යන්න බෑ. වෙනත් ගේට්ටුවකින් යන්න ඕනේ. එහෙමනම් පිට වෙන්න පුළුවන් ආකාර තියෙන්නේ 7ක් පමණයි. එහෙමනම් එක ගේට්ටුවකින් ඇතුල් වෙලා වෙනත් ගේට්ටුවකින් පිටත් වෙන්න පුළුවන් ආකාර ගණන 56ක් තියෙනවා. හොඳයි. හොඳින් මේ දේ මතක තබා ගන්න. අපි තවත් උදාහරණයක් ගමු. ඔයාලා ලොතරැයිපත් මිලදී ගන්නවා ඇතිනේ. නැත්නම් ඔයාලගේ තාත්තලා සීයලා එහෙම ලොතරැයිපත් මිලදී ගන්නවා ඇති. අහලා තියෙනවද පළවෙනි ත්‍යාගයක් දිනනවා? බොහොම කලාතුරකින් දිනන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා අපි බලමු. අපි මහජන සම්පත වගේ ලොතරැයියක් කරගමු. මහජන සම්පත වගේ ලොතරැයියක් ගත්තොත් ඉංග්‍රීසි අකුරක් තියෙනවා. ඉංග්‍රීසි අකුරට එක් කුටීරයකින් ඉංග්‍රීසි අකුරු 26කින් ඉංග්‍රීසි අකුරක් වැටෙනවා. ඒ වගේම තවත් කුටීර 6ක් තියෙනවා. ඒ කුටීරයක බිංදුවේ සිට ඉඳලා 9 දක්වා බිංදුවේ ඉඳලා 9 දක්වා වූ ඉලක්කම් 10 බැගින් තියෙන කුටීර 6ක් තියෙනවා. මේ වගේ කුටීර 6ක් තියෙනවා. මෙතෙන්ට ඉංග්‍රීසි අකුරු 26න් එකක් වැටෙනවා. මෙතෙන්ට ඉලක්කම් 10න් බිංදුවේ සිට 9 දක්වා වූ ඉලක්කම් 10න් එක ඉලක්කමක් වැටෙනවා. මේ ස්ථානයටත් වෙනම කුටීරයකින් බිංදුවේ සිට 9 දක්වා වූ ඉලක්කම් 10න් එකක් වැටෙනවා. මේ හැම ස්ථානයකටම ඉලක්කම් 10 ගානේ වැටෙනවා. එහෙමනම් පළමු ස්ථානයට දාන්න පුළුවන් ආකාර ගණන ඉංග්‍රීසි අකුරු 26ක් තියෙනවා. එහෙමනම් මේ 26න් එකක් වැටෙන්න පුළුවන්. එහෙමනම් පළවෙනි හිස්තැන පෙරෙන්න පුළුවන් ආකාර 26ක් තියෙනවා. මෙතන තියෙනවා බිංදුවේ සිට 9 දක්වා වූ ඉලක්කම් 10ක්.
සංඛ්‍යාංක 10ක් තියෙනවා. මේ 10න් එකක් මේකට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ බිංදුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් වලින් එක ඉලක්කමක්. ඒ කියන්නේ මෙතෙන්ට වැටෙන්න පුළුවන් අවස්ථා 10ක් තියෙනවා. මේ හිස්තැනට ඉලක්කමක් වැටෙන්න පුළුවන් ආකාර 10ක් තියෙනවා. මේ හැම ස්ථානයකටම 10 බැගින් තියෙනවා. එහෙමනම් මෙන්න මේ කට්ටියගේ ගුණ කිරීමෙන් තමයි එකිනෙකට වෙනස් ලොතරැයි කීයක් මුද්‍රණය කරන්න පුළුවන්ද කියලා ඔයාලට ලැබෙන්නේ. එහෙනම් මුද්‍රණය කරන්න පුළුවන් මුළු ආකාර ගණන 26 වැඩි කිරීම 1.6යි. ඒ කියන්නේ 26යි 0.5යි. ඔයාලට හිතා ගන්න පුළුවන්නේ ලොතරැයි පාත් 260 ලක්ෂයක් 260 ලක්ෂයක් ලොතරැයි පාත් මුද්‍රණය කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න හැමෝම ලොතරැයි පාත් මිලදී ගන්නෙත් නැහැනේ. ඒතකොට මෙතනින් ඉතාමත්ම ස්වල්ප ප්‍රමාණයයි ලොතරැයි මුද්‍රණය වෙන්නේ. ඒ කියන්නේ පළමු ත්‍යාගයක් ජයග්‍රහණය කරන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අවමයි. හොඳයි. මෙවැනි ගැටලු ටිකක් තව ඔයාලා විසඳලා බලන්න. අපි ඊළඟට එමු සංකරණ. සංකරණයක් අපිට පිළියෙල කිරීමක් කියලා හඳුන්වන්න පුළුවන්. සංකරණයක් කියලා කියන්නේ පිළියෙල කිරීමක්. අපි බලමු මේ මොකක්ද මේ පිළියෙල කිරීමක් කියලා කියන්නේ කියලා. අපි හිතමු අපි ගාව තියෙනවා ABC කියලා අකුරු තුනක්. මේ ABC අකුරු තුනෙන් අපිට කරන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලා අපි බලන්න යන්නේ. ABC අකුරු තුනක් අපි ගාව තියෙනවා. හිස්තැන් තුනක් තියෙනවා. මේ හිස්තැන් තුන පුරවන්න පුළුවන් ආකාර ගණනයි අපි බලන්න යන්නේ. මේක ලියන්න පුළුවන් ABC කියලා ලියන්න පුළුවන් ACB පිළිවෙල කිරීමක් කියලා කිව්වේ මේක පිළිවෙල වැදගත්. ABC කියලා කියන්නේ එක ආකාරයක්, ACB කියලා කියන්නේ තව ආකාරයක්. ඒ වගේම මේක BCA කියලා ලියුව හැකි BAC කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මේක අපිට ලියන්න පුළුවන් C අකුරු දෙක මුලට ඇවිල්ලා AB BC කියලා. එහෙමනම් කරන්න පුළුවන් මුළු ආකාර ගණන 6යි. එහෙමනම් ABC අකුරු තුනෙන් අකුරු තුනම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණන නැත්තම් පිළියෙල කිරීම 6යි. මේක අපිට තවත් විදියකට හොයන්න පුළුවන්. අපි ගාව හිස්තැන් තුනක් තියෙනවා. අපි ගාව හිස්තැන් තුනක් තියෙනවා. පළමු හිස්තැනට එද්දී අපි ගාව හිස්තැන් තුනක් තියෙනවා. පළමු හිස්තැන පුරවන්න අපේ අතේ අකුරු තුනක් තියෙනවා. ABC අකුරු තුන තියෙනවා. මේ අකුරු තුනෙන් එක අකුරක් අපිට යොදන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථා තුනක් තියෙනවා. මෙතෙන්ට අකුරු තුනෙන් එක අකුරක් දාන්න පුළුවන්. මෙතෙන්ට අකුරක් දැම්මට පස්සේ මේ තැනට එද්දී ඔයාලගේ අතේ තියෙන අකුරු දෙකයි. එහෙමනම් මේ හිස්තැන පුරවන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මේ හිස්තැන පුරවන්න පුළුවන් ආකාර එකක් තියෙනවා. එහෙමනම් මේ අකුරු තුනම යොදාගෙන කරන්න පුළුවන් මේ එකිනෙකට වෙනස් ප්‍රභින්න අකුරු තුන යොදාගෙන කරන්න පුළුවන් සංකරණ ගණන අපිට එනවා 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1යි 6යි කියලා. මේ ආකාර දෙකෙන්ම අපිට ආකාර 6ක් එනවා. හොඳයි. අපිට තවත් දෙයක් මතක් කරගන්න වෙනවා. අපි දැන් බලමු ක්‍රමාරෝපිත. ක්‍රමාරෝපිත අපි පොඩ්ඩක් මතක් කරගමු. අපිට ඉදිරියට ගණන් හදාගෙන යද්දී ක්‍රමාරෝපිත අවශ්‍ය වෙනවා. ක්‍රමාරෝපිත අංකනේ ඔයාලට මතක ඇති. ඔයාලා හොඳින් ඉගෙනගෙන තියෙනවා. ක්‍රමාරෝපිත 5 කියලා කියන්නේ එකේ ඉඳලා 5 දක්වා තියෙන නිකිලවල ගුණ කිරීම. 5 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම 1. ක්‍රමාරෝපිත 5 කියලා නම දීලා තියෙන්නේ එකේ ඉඳලා 5 දක්වා තියෙන නිකිලමේ සංඛ්‍යාවල ගුණ කිරීම. එතකොට ක්‍රමාරෝපිත 11 කියලා කිව්වොත් ක්‍රමාරෝපිත 11 කියලා කියන්නේ 11 ඉඳලා 1 දක්වා 11 ඉඳලා 1 දක්වා තියෙන නිකිලමේ සංඛ්‍යාවල ගුණ කිරීම. ක්‍රමාරෝපිත n කියන්නේ කවුද එතකොට? 1 ඉඳලා n දක්වා තියෙන නිකිලමේ සංඛ්‍යාවල ගුණ කිරීම. මේක අපිට ලියන්න පුළුවන් n ට එකක් අඩු එක්කිනා n ඍණ 1. n වැඩි කිරීම n ඍණ 1 වැඩි කිරීම එයාට වඩා එකක් අඩු එක්කිනා n ඍණ 2. මේ විදිහට අඩු වෙවි ඇවිල්ලා 3
2 1 දක්වා තියෙන නිකිලමේ සංඛ්‍යාවල ගුණ කිරීම. මේ දේ මතක තියාගෙන අපි සංකරණ වලට ආයෙ වරක් යොමු වෙමු. හොඳයි. අපි බලමු සිද්ධාන්තයක් ඉගෙන ගන්න. එකිනෙකට ප්‍රභින්න වස්තුන් n ගණනක් යොදාගෙන අපිට කරන්න පුළුවන් n ගණනම යොදාගෙන කරන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලා අපි බලමු. එකිනෙකට වෙනස් වස්තුන් n ගණනක් යොදාගෙන කරන්න පුළුවන් සංකරණ ගණන. අපි ගාව ප්‍රභින්න n අකුරු ගණනක් තියෙනවා. මේ අකුරු සියල්ලම යොදා ගන්න ඕනේ. එහෙමනම් අපි ගාව හිස්තැන් n ගණනක් තියෙනවා. අකුරුත් n ගණනක් තියෙනවා. අපිට කරන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලා බලමු. හිස්තැන් n ගණන. හිස්තැන් n ගණනක් තියෙනවා අපි ගාව. අපි ගාව අකුරුත් n ගණනක් තියෙනවා. මේ තියෙන්නේ පළවන හිස්තැන. ඒ කියන්නේ පළවන ස්ථානය කියලා අපි ගමු. මේ තියෙන්නේ පළවන ස්ථානය. මේ තියෙන්නේ දෙවන ස්ථානය. මේ තියෙන්නේ තුන්වන ස්ථානය. එතකොට මේ අන්තිමට අපිට හම්බෙන්නේ n වන ස්ථානය. මේ තියෙන්නේ n වන ස්ථානය. ඊට කලින් එක n ඍණ 1 වන ස්ථානය. ඊට කලින් එක n ඍණ 2 වන ස්ථානය. හොඳයි. දැන් මෙහෙම අපිට හිස්තැන් n ගණනක් තියෙනවා. අපේ අතේ තියෙනවා අකුරු n ගණනක්. එකිනෙකට වෙනස් අකුරු n ගණනක්. එහෙනම් පළවෙනි හිස්තැනට දාන්න අපි ගාව අකුරු n ගණනක් තියෙනවා. එහෙනම් මේ n ගණනකින් එකක් තමයි මෙතෙන්ට වැටෙන්නේ. එහෙනම් මේ හිස්තැන පිරෙන්න පුළුවන් ආකාර n ගණනක් තියෙනවා. මෙතෙන්ට එක අකුරක් යොදලා ඉවරයි. දැන් අපේ අතේ තියෙන්නේ n ඍණ 1යි අකුරු. එහෙනම් මේ හිස්තැන පිරෙන්න පුළුවන් ආකාර n ඍණ 1ක් තියෙනවා. මේ හිස්තැන පිරෙන්න පුළුවන් ආකාර n ඍණ 2ක් තියෙනවා. අපි දැන් අන්තිම ස්ථානට එමු. n වන ස්ථානයට අපි ගාව තියෙනවා කීයක්ද? එහෙනම් අන්තිම ස්ථානයට පිරෙන්න එද්දි අපේ අතේ තියෙන එක අකුරයි. එතකොට ඒ අකුර කොහොමවත් මේකට දාන්න ඕනේ. එහෙනම් මේ ස්ථානේ පිරෙන්න තියෙන්නේ එක අකුරයි. මෙතෙන්ට එද්දි අකුරු දෙකක් තියෙනවා. මෙතෙන්ට එද්දි අකුරු තුනක් තියෙනවා. මේ විදිහට තමයි මේ ස්ථාන වලට අකුරු ටික එන්න පුළුවන්. එහෙමනම් හදන්න පුළුවන් මුළු සංකරණ ගණන. මුළු සංකරණ ගණන අපිට එනවා මුළු පිළිල කිරීම ගණන අපිට එනවා n වැඩි කිරීම n ඍණ 1 වැඩි කිරීම n ඍණ 2 වැඩි කිරීම මේ විදිහට ඇවිල්ලා 3යි 2යි 1යි. මෙයාව අපිට කෙටි කරලා ලියන්න පුළුවන් ක්‍රමාරෝපිත n කියලා. එහෙමනම් හොඳට මතක තියාගන්න ඔයාලට ප්‍රභින්න වස්තු n ගණනක් දීලා අකුරු සියල්ලම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණන ක්‍රමාරෝපිත n. හොඳට මතක තියාගන්න වැදගත්ම තියරි වලින් එකක්. හොඳයි. මේ තියෙන ප්‍රභින්න අකුරුනේ. මේ තියෙන ප්‍රභින්න අකුරු n ගණන. අපි බලමු මේ ප්‍රභින්න අකුරු තියෙන තැන සමාන අකුරු ටිකකුත් આવොත් මොකක් වෙයිද කියලා. අපි හිතමු වස්තුන් n තියෙන පද්ධතියක් තියෙනවා. වස්තුන් n තියෙන පද්ධතියක සජාතීය පද වස්තුන් n තියෙන පද්ධතියක සජාතීය පද p ගණනකුයි තවත් වර්ගයක සජාතීය පද r ගණනකුයි තියෙනවා කියලා. මුළු වස්තුන් ගණන n එක ජාතියක අකුරු p ගණනකුයි තවත් ජාතියක අකුරු r ගණනකුයි තියෙනවා. එහෙමනම් මේ p අකුරු ප්‍රමාණයක් තියෙන අකුරු මාරු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. අපි හිතමු අපිට තිබ්බා කියලා AAB කියන එක්කිනාව පිළිවෙලකට සකස් කරන්න කියලා. AAB කියන අකුරු. ඒ කියන්නේ මෙතන අකුරු 3ක් තියෙනවා. ඒ අකුරු 3න් දෙකක් සමානයි. ඒ කියන්නේ මුළු අකුරු ගණන 3යි සමාන අකුරු දෙකක් තියෙනවා. මේ වගේ අවස්ථාවක් අපි අරගමු. මේක කොහොමද ලියන්න පුළුවන්? මේක අපිට ලියන්න පුළුවන් කලින් ලියපු විදිහට ලිව්වහම මේ අකුරු දෙක මාරු කරලා ලියුව හැකි නේද? AB කලින් අපි කොහොමද ලිව්වේ? ABC ACB වෙනස් අකුරු තුනක් තිබ්බහම BAC BCA CAB CBA. එතකොට කලින් තිබ්බ වෙනස් ආකාර 6ක්. දැන් මොකද වෙන්නේ? දැන් C අකුරත් A අකුරු වුණා වගේ. C අකුරත් A අකුරු වුණා වගේ. A අකුරු දෙකයි B අකුරයි. එහෙමනම් මේ අකුර A වෙනවා, මෙයත් A වෙනවා, මෙයත් A වෙනවා,
මෙයත් ඒ අකුරක්, මෙයත් ඒ අකුරක්, මෙයත් ඒ අකුරක් වෙනවා. C අකුර A වෙනවා. එහෙමනම් දැන් මොනවද ඇවිල්ලා තියෙන්නේ? ABA AAB BAA BAA AAB ABA කියලා ඇවිල්ලා. එතකොට මෙතන දෙන්නෙක් හිටියට මේ දෙන්නම එක්කෙනා. එහෙනම් මේ වෙනස් දෙන්නෙක් නෙමෙයි. මේ දෙන්නම සමානයි. එහෙනම් මේ දෙන්න දෙන්නෙක් නෙමෙයි. මේ දෙන්න මේ දෙන්නට සමානයි. මේ දෙන්න ඒ දෙන්නට සමානයි. එහෙනම් දැන් ආකාර 6ක් නෑ, ආකාර 3කට අඩු වෙලා. මේ මොකක්ද උනේ බලමු. එතකොට මේ වෙලා තියෙන්නේ සමාන අකුරු දෙකක් යෙදුනහම ආකාර 6ක් ආපු එක්කෙනා ආකාර 3කට අඩු වුණා. ඒ කොහොමද උනේ? ඒක තමයි අපි මේ බලන්න යන්නේ. ආකාර 3ක් ආවේ කොහොමද කියන එක අපි චෙක් කරන්න යන්නේ. මේක ආවේ අපි ගාව අකුරු 3ක් තිබ්බා, මුළු අකුරු ගණන 3යි. මුළු අකුරු ගණන 3යි එක් වර්ගයක සජාතීය අකුරු දෙකක් තිබ්බා, අනිත් එක්කෙනා වෙනස් අකුරක්. ඒ කියන්නේ අපි ගාව A B කියලා අකුරු 3ක් තිබ්බා. මේකෙන් A අකුරු දෙකක් තිබ්බා. මේ අකුරු තුන යොදාගෙන කරන්න පුළුවන් සංකරණ ගණනයි අපි බැලුවේ. මේ හිස්තැන් තුන පුරවන්න පුළුවන් ආකාර ගණනයි බැලුවේ. මේ තියෙන අකුරු තුනට වෙනස් වෙන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිත 3යි. මේ සමාන අකුරු දෙක වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වෙනස් අලුත් අකුරු හැදෙන්නේ නැහැ. අලුත් වචන හැදෙන්නේ නැහැ. එකමයි හැදෙන්නේ. එහෙමනම් ඒ වෙනස අයින් කරන්න ඕනේ. මේ දෙන්නට වෙනස් වෙන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිත 2යි. එහෙමනම් මොකද්ද අපිට එන්නේ? 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එක දෙකෙන් බෙදිලා අපිට 3ක් එනවා. එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ මුළු ආකාර ගණන, මේ තියෙන සජාතීයයි. අපි සිද්ධාන්තයට එමු දැන්. සිද්ධාන්තෙදි කතා කරන්න යන්නේ මුළු අවයව ගාන, මුළු අවයව තියෙනවා n ගානක්. ඒකෙන් p ගණනක් සජාතීයයි. තවත් r ගණනක් තවත් සජාතීය වර්ගයක්. එහෙම වුණොත් කරන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලායි අපි බලන්න යන්නේ. අපි බලමු කරන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලා. මුළු අකුරු ටිකට වෙනස් වෙන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිතයෙන් මෙන්න මේ සජාතීය අකුරු ටික වෙනස් වුණා කියලා අලුතෙන් වචන හැදෙන්නේ නැහැ. ඒ කට්ටියකින් වෙන වෙනස් වීම ටික අයින් කරන්න අපිට පුළුවන් ක්‍රමාරෝපිත p ගෙන් බෙදන්න. මෙයාගෙන් මේ තියෙන සජාතීය පද r ගෙන් මාරු වෙලා අලුතෙන් වචන හැදෙන්නේ නැහැ. එතනින් මාරු වෙලා හැදෙන වචන ගාන වෙනස් කරන්න ක්‍රමාරෝපිත r ගෙන් බෙදන්න. එහෙමනම් අපිට නම් ක්‍රමාරෝපිතයෙන් බෙදීම ක්‍රමාරෝපිත p ක්‍රමාරෝපිත r කියලා. මේකත් හොඳට මතක තබා ගන්න. හොඳයි. අපි ගැටලුවක් විසඳමු මේ යටතේ. අපි හිතමු ඉංජිනේරින් කියන වචනේ. ඉංජිනේරින් කියන වචනේ අපිට දීලා තියෙනවා. ඉංජිනේරින් කියන වචනේ අකුරු සියල්ලම අරගෙන හදන්න පුළුවන් වචන ගණන. හදන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලා අපි බලමු. හදන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලා අපි බලමු. මුළු අකුරු කීයක් තියෙනවද? 2යි 4යි 6යි 8යි 10යි 11යි. මේ අකුරු 11ට මාරු වෙලා මේ අකුරු සියල්ලම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණන. ඊට කලින් බලමු සජාතීය අකුරු කොහොමද තියෙන්නේ කියලා. ඊ අකුරු 1යි 2යි 3යි. ඊ අකුරු 3ක් තියෙනවා. එන් අකුරු 1යි 2යි 3යි. එන් අකුරු 3ක් තියෙනවා. G අකුරු 1යි 2යි. G අකුරු 2ක් තියෙනවා. I අකුරු 1යි 2යි. I අකුරු 2ක් තියෙනවා. R එකක් තියෙනවා. එහෙමනම් ඉංජිනේරින් කියන වචනේ අකුරු සියල්ලම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණනයි හොයන්නේ. මේ අකුරු 11ට මාරු වෙන්න පුළුවන් ආකාර ගණන. මේ අකුරු 11ට මාරු වෙන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිත 11යි. ඊ අකුරු තුන මාරු වුණා කියලා වෙනසක් නැහැ. මේ අකුර මෙතෙන්ට ගිහිලා මෙයා මෙතෙන්ට ආවා කියලා වෙනසක් නැහැ. ඊ අකුරු තුන මාරු වෙලා හැදෙන සංකරණ ගණන මේකෙන් ඉවත් කරන්න ක්‍රමාරෝපිත තුනෙන් බෙදන්න. ඊ අකුරු තුනක් තියෙනවා. මේ එන් අකුරු එකිනෙක මාරු වෙලා මාරු වුණා කියලා තේරුමක් නැහැ. ඒක නිසා
එන් අකුරු මාරු වෙලා හැදෙන වචන ටික මේකෙන් අයින් කරන්න. ක්‍රමාරෝපිත තුනෙන් බෙදන්න. ඒ වගේම G අකුරු දෙක වෙනස් වෙලා වෙන වෙනස්කම අයින් කරන්න ක්‍රමාරෝපිත දෙකෙන් බෙදන්න. I අකුරු දෙකේ වෙනස් වීම ක්‍රමාරෝපිත දෙකෙන් බෙදන්න. එහෙමනම් ඉංජිනේරින් කියන වචනේ අකුරු සියල්ලම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණන අපිට එනවා ක්‍රමාරෝපිත 11 බෙදීම ක්‍රමාරෝපිත 3යි ක්‍රමාරෝපිත 3යි ක්‍රමාරෝපිත 2යි ක්‍රමාරෝපිත 2යි. හොඳයි. අපි තවත් උදාහරණයක් කරගමු. අපි අරගමු කහට ගස් දිගිලිය. කහට ගස් දිගිලිය. කහට ගස් දිගිලිය කියන වචනේ අකුරු සියල්ලම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණන. කහට ගස් දිගිලිය වචනේ අකුරු සියල්ලම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණන. අපි බලමු සජාති අකුරු කොහොමද තියෙන්නේ කියලා. K අකුරු K එකයි තියෙන්නේ නේද? A අකුරු 1යි 2යි 3යි 4යි 5යි. A අකුරු 5ක් තියෙනවා. H අකුරු 1යි නේද? H අකුරු 1යි. T අකුරු 1යි T අකුරු 1යි. G අකුරු 1යි 2යි. G අකුරු 2ක් තියෙනවා. S අකුරු තියෙනවා 1ක්. S අකුරු 1යි D අකුරු 1යි. I අකුරු තියෙනවා 1යි 2යි 3යි. I අකුරු 3ක් තියෙනවා. I 3යි L 1යි Y 1යි. මුළු අකුරු කීයද? 5යි 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මුළු අකුරු 17ක් තියෙනවා. මුළු අකුරු 17ක් තියෙනවා. මේ අකුරු 17ට වෙනස් වෙන්න පුළුවන් ආකාර ගණන. මේ අකුරු 17ට වෙනස් වෙන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිත 17යි. මේක ඇතුලේ තියෙනවා A අකුරු 5. මේ A අකුරු 5ම එකිනෙක මාරු වුණා කියලා අලුත් වචන හැදෙන්නේ නැහැ. එහෙමනම් මේ A අකුරු මාරු වෙලා හැදුණු වෙනත් අකුරු ටික මේකෙන් ඉවත් කරන්න ඕනේ. එහෙමනම් අපි මේ A අකුරු 5 වෙනස් වීම ගාණෙන් අයින් කරමු. ක්‍රමාරෝපිත 5න් බෙදුවා. G අකුරු 2 අයින් කරමු. ක්‍රමාරෝපිත 2න් බෙදුවා. I අකුරු 3 අයින් කරමු. ක්‍රමාරෝපිත 3න් බෙදුවා. හොඳයි. මේ සරල සිද්ධාන්තය හොඳින් අවබෝධ කරගන්න. හොඳයි. දරුවනේ අද අපි බැලුවේ ගණන් කිරීමේ මූලධර්මයෙන් ගණන් කොහොමද හදන්නේ? ඊට අමතරව අපිට අකුරු n ගණනක් දුන්නොත් ඒ අකුරු සියල්ලම අරගෙන කරන්න පුළුවන් සංකරණ ගණන කීයද කියලායි. අපි මේ පාඩමෙන් ඉතාමත්ම කුඩා කොටසක් පමණ අද ඉගෙන ගත්තේ. අපිට තවත් ඉගෙන ගන්න තියෙනවා අකුරු n ගණනක් දුන්නාම ඒකෙන් අකුරු කිහිපයක් පමණක් යොදාගෙන කරන්න පුළුවන් සංකරණ ගණන හොයන්න. ඒ වගේම සංයෝජන ගණන් හදන්නේ කොහොමද කියලා බලන්න. මේක ඉතාමත්ම රසවත් පාඩමක්. අපි ලබන සතියේ නැවත හමු වෙමු මේ පාඩමේ ඉතිරි කොටසෙන්.